ආයුබෝවන් හිරු නොබසින අධිරාජ්‍ය ශ්‍රී ලාංකීය කඩපත සිලෝන් නිරවුවට ගෙනෙන්නා වූ The Focus වැඩසටහනත් සමග යොමුනේ වන්නේ අදත් අපි බලාපොරොත්තු වෙනවා The Focus තුලින් කාලින වශයෙන් ඔබට මට වැදගත් වන්නා වූ සමාජීය මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්නට සමාජ කතිකාවක් ගොඩනගන්නට. ඉතින් රජන අපත් සමග අදත් මේ The Focus ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා The Focus තුලින් අවධානය යොමු කරන්නට විශේෂම ලෝකයේ වර්තමානයේ මුහුණ දී තිබෙන ඉතා අවාසනාවන්ත භයානක තත්ත්වයක් වන COVID-19 සම්බන්ධයෙන් දැන් නැවතත් මේ COVID-19 සක්‍රිය වෙන්නට පටන් අරන් අහිංසක ජීවිත බිලි ගන්නට පටන් අරන් තිබෙනවා. ඉතින් COVID-19 හා එහා ආශ්‍රිත වෙන්නා වූ සමාජීය ගැටලු පිළිබඳව යම් සමාජ කතිකාවක් ගොඩනගන්නටයි අපි අද සිට බලාපොරොත්තු වෙන්නේ. විවිධ සම්පත්දායකයන් අද සිට අපි ආරාධනා කරනවා අපත් සමගින් එකතු වන්නට සහ මේ සමාජ කතිකාවට ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නට. ඉතින් අද අපි ආරම්භයක් හැටියට ආරාධනා කළා සම්පත්දායකයෙකුට අපත් සමගින් එකතු වන්නට. ඔබ හොඳින් දන්නා කියන කෙනෙක් 1983 වසරේදී තමයි ඔහු නීතිඥ වෘත්තියට ශ්‍රී ලංකාවේදී ආරම්භය ලබා ගන්නේ. 1987 වසරේ සිට බ්‍රිතාන්‍යයේදී නීතිඥවරයෙකු සහ සොලිසිටර්වරයෙකු වශයෙන් අද දක්වාමත් කටයුතු කරන බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ APSL හි හිටපු සභාපතිවරයෙක් වෙන වර්තමාන විධායක කමිටු සමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ඒ සමගම ශ්‍රී ලංකා නීතිඥයන්ගේ සංගමයේ ක්‍රියාකාරී සමාජිකයෙක් බහුජාතික සමාගම් 6ක අධ්‍යක්ෂක ධූරය හොබවන නීතිඥ රොහන්දි අල්විස් මහතායි අද දවසේ The Focus වැඩසටහන වෙනුවෙන් සම්පත්දායකයෙකු හැටියට අපත් සමගින් එකතු වන්නේ. බොහොම ගෞරවයෙන් යුතුව ඔබතුමන්ව The Focus වෙනුවෙන් පිළිගන්නවා. ආයිබෝන් රොහන් මහත්මයා. ආයිබෝන් ගායන්. හොඳයි බොහොම ස්තුතියි. ප්‍රථමයෙන්ම අපි සිලොන් මිට කණ්ඩායම වෙන අපේ විශේෂ ස්තුතිය ඔබතුමන්ට පිරිනමන්නට කැමතියි. ඔබතුමන්ගේ පෞද්ගලික වහිනා කාලය විශේෂයෙන්ම මේ සමාජය මෙහෙවරක් වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමේ කටයුත්ත සඳහා මේ වෙලාවේ වෙන් කරමින් අපිත් සමගින් සම්බන්ධ වුණාට. ඉතින් ඒ ස්තුතිය ඔබතුමන්ට පිරිනමන්න ගමන්ම අපි සූදානම් විශේෂම අවධානය යොමු කරන්නට මේ මොහොත වෙද්දී ලෝකයේ නැවතත් COVID-19 තත්ත්වය ඉතාමත් දරුණු තත්ත්වයකට පත් වෙමින් යන ආකාරයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම පසුගිය දවස්වල ප්‍රථම රැල්ලේදී ලංකාවට තරම් ප්‍රශ්නයක් ඇති නොවුනත් යම් කිසි පාලනයක් කරගත්තත් ඔවුන් ලංකාවේ පවා මෙවර ඒ තත්ත්වය ඉතාමත් දරුණු විදිහට බලපාලා තිබුණා. බොහෝ දෙනෙක් කියන්නේ මේ COVID-19 මේ දෙවෙනි රැල්ල පළවෙනි රැල්ලටත් වඩා භයානක තත්ත්වයක් ඇති වෙයි කියලා. අපි බ්‍රිතාන්‍යය තුලත් දැන් දකිනවා මේ පසුගිය දින කිහිපය පුරාවටම මෙහි වැඩි වර්ධනයක් වෙනවා. ආසාදිතයන් වර්ධනය වීම සහ මරණ සංඛ්‍යාව වර්ධනය වීමක් සිදු වෙනවා. ඉතින් අපි කැමතියි ඔබතුමන්ගෙන් දැනගන්න බ්‍රිතාන්‍ය තුල මේ මොහොත වෙන විට මොන වගේ තත්ත්වයක්ද පවතින්නේ? ඔව් ගායන් අපි දැන් මේ බ්‍රිතාන්‍යයේත් මහ බ්‍රිතාන්‍යයේත් එකපාරටම වගේ දැන් දෙවෙනි රැල්ලට ඇතුළත් වුණා. ජනවාරි පෙබරවාරි 2020 කියන්නේ මේ අවුරුද්දේ වෙනකොට මේ කොවිඩ් වසංගතය එංගලන්තයේ විතරක් නෙමෙයි එක්සත් රාජධානී ඉංග්ලන්ඩ් ස්කොට්ලන්ඩ් වේල්ස් නෝර්දර්න් අයර්ලන්ඩ් ඒ රටවල් හතරටම මේ ගුවන් තොටුපල් වලින් සහ මේ එන ටුවරිස්ට්ලා ඒ වගේම රටට රිටර්නින් UK සිටිසන්ස්ලාගෙන් නිසා මේ වසංගතය ඇති වුණා. ඉතින් ලොක්ඩවුන් එක පටන් ගත්තේ පළවෙනි රැල්ලේදී මාර්තු මට මතක හැටියට 23 වෙනිදා. ඉතින් එදා ඒ ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙනවත් එක්කම මරණ සංඛ්‍යාවත් වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා තමයි අප්‍රේල් මාසයේ දෙවැනි මම හිතන්නේ 3 වෙනි සතිවල වගේ වෙනකොට උපරිම මරණ සංඛ්‍යාවක් මේ අපේ එක්සත් රාජධානියේ රෙජිස්ටර් වුණේ. ඊට පස්සේ මරණ සංඛ්‍යාව ක්‍රමානුකූලව ඒ විතරක් නෙමෙයි ශීඝ්‍රයෙන්ම අඩු වීගෙන දිනකට මරණ 15ක් 20ක් වගේ දල වශයෙන් වාර්තා වුණා. ඉතින් එකපාරට 1000 ගණක් විතර මැරෙන අවස්ථාවක දැන් 15ක් 20ක් මරණ සංඛ්‍යාව කිව්වම මේක ඉතාමත්ම අඩු ගාණක් නිසා ඒ ලොක්ඩවුන් වාතාවරණය එක්සත් රාජධානියේ රජයෙන් ඒක ඉවත් කළා. ලොක්ඩවුන් එක ඉවත් කළා. නමුත් මේ දෙවනි පසුතලයට ආවේ සෙකන්ඩ් ෆේස් එකට ආවේ ශීත ඍතුව මේ රටේ ආගමනයත් සමගම ශීත ඍතුවත් ආවහම ඊට එක්කම ලොක්ඩවුන් එකේ සීමා ඉවත් වීම නිසා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙන්න පටන් ගත්තා. විද්‍යාඥවරු මේ රටේ බ්‍රිතාන්‍යයේ කියලා තිනවා මේ ශීත ඍතුව ඇතුළත
දැනට තියෙන total number of deaths so far up to the 31st of October is 46,555. ඔය 46,555 85,000 ඉක්මවා යන්න පුළුවන් කියලා කියනවා. මේ වන විට සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව දශලක්ෂ 10,000ක් ඉක්මවා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මාස 10ක කාලයක් ඇතුළත ඒ සම්පූර්ණ ආසාදිතයෝ ඒ වගේම මේ දශලක්ෂ 10,000කින් සම්පූර්ණ මරණ සංඛ්‍යාව 46,555ක් වෙලා තියෙනවා. මේවා දත්ත, මේවා data up to the last 10 months. ඒකත් එක්කම කියන්න ඕනේ අපේ මේ එක්සත් රාජධානියේ PCR ටෙස්ට් කරනවා දවසකට දල වශයෙන් 340,000ක් 350,000ක් විතර. බ්‍රිතාන්‍යයේ ජනගහනය අපි හිතමු මිලියන 60ක් නම් ඒ මිලියන 60න් 30.9 මිලියන් පුද්ගලයෝ මේ PCR ටෙස්ට් එකට ග්‍රහණය කරලා ඒගොල්ලන්ට ප්‍රතිඵල ලබා දීලා තියෙනවා. රෝහන් මහත්මයා විශේෂ කාරණයක් තමයි බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කළා පසුගිය 31 වෙනිදා. ඉතින් මේ ප්‍රකාශයත් එක්ක ඉදිරි සැලසුම් රජයේ සැලසුම් පිළිබඳව COVID-19 සඳහා මුහුණ දීමට ඔහුගේ සැලසුම පිළිබඳව ඔහු ප්‍රකාශයටපත් කළා. ඉතින් අපි ඒ පිළිබඳව මතක් කිරීමක් කරොත් අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔව් ගායන් ඔක්තෝබර් 31 වෙනිදා හැන්දෑවේ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා මේ රූපවාහිනියෙන් සහ විද්‍යුත් මාධ්‍ය ඇතුළතින් මෙම විශාල නිවේදනයක් කළා, ලොකු වෙනසක් කළා. ඒ කියන්නේ නොවැම්බර් 5 වෙනිදා ඉඳලා දෙසැම්බර් 2 වෙනිදා වෙනකන් මේ අවුරුද්දේ 2020 අලුත් ලොක්ඩවුන් මාලාවක් ඉදිරිපත් කළා. ඒක එංගලන්තය හරහා හැමෝටම වෙනවා. එක විදිහකට වේල්ස් වල තියෙන දවස් 17 ලොක්ඩවුන් එකට සමාන. ඒගොල්ලන් වේල්ස් වල කියන්නේ ෆයර් බ්‍රේක් කියලා. නමුත් එංගලන්තේ සම්පූර්ණ ලොක්ඩවුන් එකක් තිබුණේ නැහැ. පළවෙනි ලොක්ඩවුන් එක තිබුණා අපි මාර්තු 23 වෙනිදායින් පටන් ගත්තේ ලොක්ඩවුන් එක. ඒක ඉවරුණා. ඊට පස්සේ අපේ මරණ සංඛ්‍යාව අඩු වෙන නිසා ඒ ලොක්ඩවුන් එක ඉවත් කළා. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ශීත ඍතුව ඇතුළත් වුණ කාලේ ඉඳලම ලොක්ඩවුන් එක නැති නිසා සමාජ ඇක්ටිවිටි සෝෂල් ඇක්ටිවිටි එක වැඩි වුණ නිසා එංගලන්තේ මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව දිනපතා හැටියට වැඩි වුණා. ඉතින් ඊට පස්සේ විද්‍යාඥයන්ගේ මතය අනුව රජය උපදෙස් අරගෙන කිව්වා මේ ශීත ඍතුව ඉවර වෙනකොට, ඒ කියන්නේ දෙසැම්බර් ජනවාරි වාගේ වෙනකොට දැනට තියෙන 46,555ක විතර මරණ සංඛ්‍යාව 85,000 ඉක්මවා යන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා තමයි මේ බොරිස් ජොන්සන් එංගලන්තයේ විතරක් ලොක්ඩවුන් සිනාරියෝ එකක් මෙෂර්ස් ඉදිරිපත් කළේ. නමුත් මේ ලොක්ඩවුන් එක අපිට ඉස්සෙල්ලා තිබිච්ච ෆේස් 1 එකේ ලොක්ඩවුන් එකට වඩා පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ ඒකේ ලිහිල්තාවයක් තියෙනවා. ඉතින් මේක ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරනවා නම් ගායන් hospitality industry එක කියන්නේ මේ රටේ තියෙන pubs, මේ වගේ restaurants, අවන්හල් ඒවා ඔක්කොම වහන්න වෙනවා. gyms, exercise කරන්න යන gyms, ඒ වගේම අත්‍යවශ්‍ය නොවුණු සෑම කඩසාප්පු ඔක්කොම වහන්න වෙනවා. non essential shops වහන්න වෙනවා. හැබැයි take away service ඒ සාප්පුවලින් ගන්න පුළුවන්. කියන්නේ කෑම ಜಾති විකුණන තැන් නම් පුළුවන්. නමුත් මද්යසාර ඇල්කොහොල් වගේ ඒවා take away service කරන්න බෑ. ඒක නිසා pubs වගේම සම්පූර්ණයෙන්ම වහන්න වෙලා තියෙන්නේ දැන්. එතකොට හැබැයි අත්‍යවශ්‍ය කෑම සහ බීම විකුණන සුපර් මාකට්ස්, ඒ වගේම වෙනත් ලොකු කඩ සාප්පු ඒවා අරලා තියන්න පුළුවන්. non essential goods විකුණන්න බෑ ඒවයි. ඉතින් ඔන්න වගේ දීර්ඝ detailed measures අතුල් කරලා තියෙනවා. ඒ වගේම තවත් එකක් තමයි එක ගෘහයක ඉන්න කට්ටියට වෙන ගෘහයක එක්ක එකහුව වෙන්න බෑ. no mixing of households. So ඒ කියන්නේ ඒක බොහොම අදාළයි. ඒ non mixing of households මේ ඉස්සෙල්ලා ලොක්ඩවුන් එක ඉවරුනාට පස්සේ තිබුණ නැහැ. හුඟක් දෙනකොට එහෙම මික්ස් වෙන්න පුළුවන් කමක් තිබුණා. දැන් මේ තරේ බෑ. හැබැයි gyms ඒ වගේම පොදු තැන්වල එක්සර්සයිස් ගන්න නැත්නම් ව්‍යායාම ගන්න තැන් නැති වුණාට Tamanට පුළුවන් පාරේ දුවන්න, එහෙම නැත්නම් පාක් එකක දුවන්න, ඇවිදින්න. හැබැයි මුඛ වර්ණ දාලා, ෆේස් මාස්ක් දාලා, ඒ වගේ තමන්
පුළුවන් තරමටම නිරෝධායන තත්වයක ඉඳලා ඒ විදිහට සමාජයේ හැසිරෙන්න පුළුවන්. ඉතින් මේක තව එකක් තමයි ගිය සැරේ ලොක්ඩවුන් එකට වඩා මේ සැරේ ලොක්ඩවුන් එක ලිහිල් කියලා කියන්නේ ගිය සැරේට වගේ නෙමෙයි මේ සැරේ පාසල් විශ්වවිද්‍යාල උසාවි අධිකරණ ඒ වගේම ඔක්කොම නවතින්නේ නැතුව කෙලින්ම දිගටම කරගෙන යනවා. ඉතින් ගමන් ඒ කියන්නේ all outbound international travel has been prohibited, banned. එතකොට දැන් සමහර ගුවන් තොටුපළවල් තියෙනවා Heathrow, Gatwick, Stansted, Luton ඒ වගේ තැන්වල තාමත් ගුවන් යානා යනවා. නමුත් පිටරටට යවන්න බෑ. Travel within the UK is also discouraged කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ අත්‍යවශ්‍යම නම් එංගලන්තය ඇතුළත අපිට ගමන් කරන්න පුළුවන්. ඒ හැබැයි කවුරු හරි නවත්තලා ඇහුවොත් අපිට ඒකට උත්තරයක් දෙන්න ඕනේ. පිළිගන්න පුළුවන් උත්තර දෙන්න පුළුවන්. ඕවර්නයිට් ඉන්නත් බෑ. එහෙම නැත්නම් රැකියාවට අදාළ ඕවර්නයිට් ස්ටේ එකක් තියෙනවනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය වගේ ඉතාමත්ම දීර්ඝ කාලීන ලොක්ඩවුන් එකක් දාලා තියෙන්නේ දෙසැම්බර් 2 වෙනිදා වෙනකන්. නමුත් පළවෙනි ලොක්ඩවුන් එකට වඩා අඩුයි මේක. ඒකයි බොහොම අවශ්‍ය මේ පිළිගන්න තියෙන්නේ මෙතන. ඒ වගේම තමන් කාර්යාලයක ඔෆිස් එකක වැඩ කරනවා නම් ගෙදරින් වැඩ කරන්න තමයි ප්‍රිසම්ප්ෂන් එක. ඒගොල්ලන් කියන්නේ පුළුවන් තරමටම ගෙදරින් වැඩ කරන්න, කාර්යාලයට නැත්නම් ඔෆිස් එකට යන්න අවශ්‍යම නම් හැමදාම යන්නත් බෑ. ඒකට හේතු තියෙන්න ඕනේ. එදාට ගියාට කමන්නේ දවස් එකක් වැඩි වුණොත් දවස් දෙකක් ගියාට එහෙම කොහෙවත් කියලා නෑ. ඒ වගේ තමයි අදාළ වෙන්නේ. හැබැයි තමන් ෆැක්ටරි එක එහෙම නැත්නම් වෙයාහවුස් එකක ගබඩාවක් තැනක ෆැක්ටරි එක කර්මාන්ත ශාලාවක් වැඩ කරන කෙනෙක් නම් ඒ රස්සා කෙලින්ම දිගටම කරගෙන යනවා. ඒගොල්ලන්ට රක්ෂා නැතුව යන්නේ නැහැ. ඒ වගේම තමයි රජයේ සේවය කරන පබ්ලික් සෙක්ටර් එම්ප්ලොයි කෙනෙක් නම් වැඩියෙන්ම අත්‍යවශ්‍ය සේවාවල වැඩ කරනවා නම් ඒ වගේම ගුරු වෘත්තිය සහ පාසල් වල වැඩ කරනවා නම් ඒ කට්ටියට තමන්ගේ රැකියාවලට යන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනත් පණිවිඩය තමයි අර මම මුලදී කිව්වා වගේම stay safe as තමන්ට පුළුවන් තරම් ප්‍රවේශම් වෙන විදියටයි රජය මේ ගයිඩ්ලයින්ස් ඉදිරිපත් කරලා තියෙන ලොක්ඩවුන් ගයිඩ්ලයින්ස්. ඉතින් තමන්ට චයිල්ඩ් කෙයා අවශ්‍ය නම් තමන්ගේ දුව හරි පුතාව හරි ළමයි දෙන්නව හරි තුන් දෙනාව බලා ගන්න තමන්ට රැකියාවට යන්න අවශ්‍ය නම් මැන්ඩේටරි නම් අත්‍යවශ්‍යතාවයක් තියෙනවා නම් චයිල්ඩ් කෙයා ෆැසිලිටි එකක් තියෙනවා නම් ඒ චයිල්ඩ් කෙයා ෆැසිලිටි රෙජිස්ටර්ඩ් කට්ටියත් එක්ක ඒවට තහනමක් නැහැ. ඉතින් ඒ වගේ හැබැයි ආගමික වතාවත් ආගමික සිද්ධස්ථාන churches, temples, mosques, Hindu කෝවිල් නැත්නම් Hindu මන්දිර ඒව ඔක්කොම වහලා ඉතින් ඒ පන්සලකට පල්ලියකට එහෙම කෝවිලකට යන්න බෑ එංගලන්තේ. all places of worship are now closed. හැබැයි online systems වලින් දැන් අපි දන්නවා අපි දන්නේ අපේ ශ්‍රී ලාංකේය සමාජයේ ආගමික වතාවත් මේ රටේ කරගෙන යනවා. මම දැකලා තියෙනවා, මමත් සහභාගී වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් YouTube වලින් සහ මේ web Zoom වලින් කරගෙන යනවා. නමුත් දැන් තවත් එකක් තමයි වෙඩින්ග්ස් මගුල් ගෙවල් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. ඉතින් ඕකම විශාල ප්‍රශ්නයක් වෙනවා. කවුරු හරි උදාහරණයක් හැටියට නොවැම්බර් 20 හරි 25 හරි මගුල් ගෙදරක් තියෙනවා නම් විවාහයක් වෙනවා නම් මිනිස් මේ යාළුවන්ට නෑදෑයන්ට අඳගහලා තියෙනවා නම් බොහොම ලොකු ප්‍රශ්නයක් ආර්ථික හැටියට තමයි රිෆන්ඩ්ස් ගන්න පුළුවන් වෙයි. නමුත් wedding ceremonies will not be permitted. නමුත් මරණ අවමගුල් සඳහා 30 දෙනෙකුට මැක්සිමම් යන්න පුළුවන්. නමුත් ඒ 30 දෙනා මේ රටේ ඉතින් දන්නවනේ ලංකාව වගේ නෙමෙයි ආරාධිත 30 දෙනෙක් නේ යන්නේ, ඉන්වයිට්ස් නේ යන්නේ ෆියුනරල්ස් වලට උඟ දෙනෙකුට. මේ අපේ හැබැයි ලංකාවේ සමාජය වගේ නෙමෙයි. ඉතින් ඒගොල්ලන් කියනවා එහෙම ඉන්වයිට් කරනවා නම් අවමගුලකට සහභාගී වෙන්න only close friends and of course the family. ඒ කියන්නේ තමන්ගේ immediate family එක. එහෙම නැත්නම් ආරාධිත අමුත්තන්ට විතරයි යන්න පුළුවන් වෙන්නේ. ඒකත් ගියත් 30 දෙනෙකුට වඩා යන්න බෑ කියලා. ඉතින් ඔන්න ඔය වගේ පුළුල් නමුත් පළවෙනි ලොක්ඩවුන් එකට වඩා ලිහිල්
ලොක්ඩවුන් එකක් තමයි දැන් අපි නොවැම්බර් 5 වෙනිදා ඉඳලා එංගලන්තයේ ඇතුළත් වෙන්නේ දෙසැම්බර් 2 වෙනිදා වෙනකම්. දැන් ප්‍රහාන් මහත්මයා දැන් බොහෝ දෙනෙක් කතා කරන කාරණයක් තමයි මේ පාසල් විවෘතව තැබීම හේතුවක් වෙන්නට පුළුවන් කියලා විශේෂයෙන්ම මේ වෛරසය පැතිරීමේ අවදානම වැඩි වෙන්නට. ඔබතුමාගේ අදහස මොකද්ද මේ පාසල් විවෘතව තැබීම තවදුරටත් සහ කෙනෙකුට හිතුනොත් නෑ මගේ දරුවව මම පාසල් යවන්නේ නෑ රිස්ක් එක මම ගන්නෙ නැහැ කියලා. එහෙම ගෙදර නවත්ත ගන්න පුළුවන්ද? ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම සංවේදී ප්‍රශ්නයක්. sensitive question එකක් ඕක. මොකට නීතියෙන් උත්තරයක් දෙන්න පුළුවන්. ඒක හරිද වැරදිද කියන එක ඒක reasonableද නැද්ද කියන එක මම ප්‍රේක්ෂකයන්ට බාර කරනවා. නීතිය හැටියට සෑම පාසල් යන ශිෂ්‍යයෙක්ම පාසල් යා යුතුයි. ඒක ඔබ්ලිගේෂන් එකක්. ඒක තමයි මේ රටේ නීතිය, ලංකාවෙත් නීතිය එකම තමයි. නමුත් අවශ්‍යතාව කැඩුවොත් ඒක හදන්න පුළුවන් වෙන්නේ දෙමව්පියන්ට. ඒගොල්ලන්ට දඩ ගහන්න පුළුවන්, ෆයින් එකක් ගන්න පුළුවන්. ඒක අපි උඟ දෙනෙක් දන්නවා මේ දෙමව්පියෝ ළමයි ඉන්න දෙමව්පියෝ ඒක. නමුත් මේ තත්ත්වයේ ඇතුළත මේ කොරෝනා වෛරස් වසංගත කාලයේ ඇතුළත පාසල් අරලා තියෙන්නේ මේ එංගලන්තේ තියෙන ලොක්ඩවුන් එක හැටියට all schools will be functioning. එතකොට නීතිය හැටියට ළමයිව ඉස්කෝලේ යවන්න ඕනේ. නමුත් ඒ වගේම තර්ක කරන්න පුළුවන් concern parent නැත්නම් දෙමව්පියෝ හැටියට මගේ ළමයා මේ තැනට යවුවොත් ඒ ළමයාට කොරෝනා වෛරස් වසංගතය හැදීමේ probability එක කොච්චරද, වැඩිද අඩුද, ඒ වගේ මේ ළමයාට හැදුන්නේ නැතත් ඒ ළමයා ගෙදර ආවම ඒ ගෙදර ඉන්නවා නම් අවුරුදු 60ට වඩා වැඩි ග්‍රෑන්ඩ් පේරන්ට් කෙනෙක් එහෙම නැත්නම් නෑ කෙනෙක්, ඒ කට්ටිය බොහොම වල්නරබල් කට්ටිය හැටියට රජයේම හෙල්ත් ගයිඩ්ලයින්ස් වල ඒගොල්ලන් රෙකග්නයිස් කරලා තියෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් ඕක තමයි අර මේ ඔතන නීතිය කළු සුදු නෙමෙයි, මෙතන දුමුරුයි. It's not black and white law but it's the grey area. ඉතින් තවත් එකක් තමයි ඔය ඉස්කෝලේ මම දන්න කීප දෙනෙක් ඉන්නවා සමහර පාසල් වල ළමයින්ට එහෙම නැත්නම් ළමයින්ගේ දෙමව්පියන්ට එහෙම නැත්නම් ළමයින්ගේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස් ලට කොරෝනා වෛරස් හැදිලා ඒක රිපෝට් කරලා තියෙනවා. ඉතින් එහෙම දැන තියෙන ඉස්කෝලේක පාසලක මම මගේ ළමයාව යවනවාද කියන එකයි උතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තර්කයෙන් ඉදිරිපත් මේ අප්‍රෝච් කරන්න පුළුවන්. ඒක ආගියුමන්ට් එකක් හැටියට දාන්න පුළුවන්. ඉතින් මෙහෙමයි. දැන් ඔය නීතියත් කිව්වා black and white එක. ඒ වගේම මැද තියෙන grey area එකත් කිව්වා. දැන් මට ওই ප්‍රශ්නේ ආවොත් මං හිතන්නේ මේ ළමයෙක්ව පාසලට යැවීමෙන් මේ වසංගතයේ ළමයාට සහ ඒ ළමයා ඇතුළත ඉන්න ගෘහස්ථයට හැදීමේ probability එක කොච්චරද, වැඩිද අඩුද? ඒ පාසලේ තිබිලා තියෙනවා නම් කොරෝනා වෛරස් වසංගතය ඔය ඉස්සෙල්ලා නැත්නම් කාට හරි හැදිලා තියෙනවා නම් ගුරුවරයෙක් හෝ ළමයෙක් හෝ ළමයෙක්ගේ දෙමව්පියෝ මම හිතන්නේ මට ඒක මේ ළමයා පාසල් නොයව තියන්න පුළුවන්. හැබැයි පාසල් යවන්න නැත්නම් හෝම් බේස් ස්ටඩි එකකට මම ලෑස්ති වෙන්න ඕනේ. මට ගෙදර තියලා ළමයාව එයාට ටෙලිවිෂන් එක බලන්න හරි කම්පියුටරේ දාලා හරි ඉන්න එහෙම බෑ. ඒ ළමයාට එතකොට උගන්වන්න වෙන්න ඕනේ self study නැත්නම් home based study home based studying course එකකට enroll කරන්න වෙනවා. ඒකත් කරන්න පුළුවන්. ඉතින් එතකොට මට විරුද්ධව නැත්නම් මගේ ගෘහස්ථයට විරුද්ධව ළමයා ඉස්කෝලේ යවුවේ නැහැ කියලා local authority එකෙන් මට ඒ පාසල තුලින් චෝදනා කරනවා නම් දඩ ගහන්න පුළුවන්. නමුත් ඒ දඩ ගහනවට විරුද්ධව මට පුළුවන් ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්න. ඒක තමයි අන්තිමේදී නීතිය එකක්, නීතිය අදාළ වෙන හැටිත්, නීතිය ක්‍රියාත්මක වෙන හැටිත් පුද්ගලිකව ඒක විස්තර කෙරේ. හොඳයි, ඒ නිසා අපි විශේෂ වගකීමකට බැඳලා ඉන්නවා. අපි සමාජය වෙනුවෙන් මේ අපේ වගකීම යුතුකම ඉටු කරන්න කාලයක් අපි අපිවම රැක බලා ගන්නට ඕන කාලයක්. ඉතින් ඒකම රෝහන් මහත්මයා අපි දැනගන්නට කැමතියි. අපි මේ එංගලන්තය කියලා පොදුවේ ශ්‍රී ලාංකිකයන් සඳහන් කළාට බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය කියන්නේ රටවල් හතරක වෙනම කොටස් හතරක එකතුවක්. මේ අතරට එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය ඇතුළත් වෙනවා. මේ රටවල් හතරේදී මේ ප්‍රදේශ හතරවල තුලත් අපි යම් සුළු වශයෙන් හෝ වෙනස්කම් දකිනවා මේ
රජ්‍ය සහ සෞඛ්‍ය අංශ ලබා දෙන ගයිඩ්ලයින් වල ඇත්තටම ඇයි මේ වෙනස්කම් මේ වෙනම වෙනස්කම් තිබෙන්නේ මේ ප්‍රදේශවලට? ඇයි අපිට එක ගයිඩ්ලයින් එකට යන්න බැරි කමක් තියනවද? ඔව් ගයන් මේ එක ප්‍රදේශවල තියෙන්නේ එක්සත් රාජධානී ඇතුළත වෙනම ප්‍රාන්ත නැත්නම් රටවල් ඇත්තටම කියනවා ප්‍රාන්ත නෙමෙයි රටවල් 4ක් තියෙනවා. ගයන් කිව්වා වගේ එංගලන්තය කියන්නේ එක රටක්. හුඟ දෙනෙක් හිතන්නේ යුනයිටඩ් කින්ග්ඩම් කියන්නේ ලංකාවේ පිට රටේ ඉන්න කට්ටිය හිතන්නේ මේ අපේ රටේ ඉන්න කට්ටිය නෙමෙයි එක රටක් කියලා. නමුත් එංගලන්තය, ඒ වගේම ස්කොට්ලන්ඩ්, ඒ වගේම වේල්ස් සහ උතුරු අයර්ලන්ත, නෝර්දන් අයර්ලන්ඩ් කියන්නේ ඒවා වෙනම රටවල් 4ක්. ඒ හතරම එක්ක වෙලා තමයි එක්සත් රාජධානිය හැදිලා තියෙන්නේ. ඉතින් මේ හැම රටකටම තියෙනවා ආණ්ඩුවක්. ජනතාව පත් කරගත්තු ආණ්ඩුවක් තියෙනවා. ඒ වගේම එක්සත් රාජධානියේ සම්පූර්ණ ආණ්ඩුවකුත් තව එකක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේ රජයේ ගයිඩ්ලයින්ස් එහෙම නැත්නම් ක්‍රමවේද නිර්දේශ ක්‍රමවේද ප්‍රකාශ කරනකොට ස්කොට්ලන්ඩ් වල ඒගොල්ලන් ඒ රටේ හැටියට ඒගොල්ලන් ඒව ප්‍රකාශ කරනවා. එංගලන්තයේ කිව්වට ලන්ඩන් වල පාර්ලිමේන්තුව තමයි ඒකට කරන්නේ. එංගලන්තයේ කියලා පාර්ලිමේන්තුවක් නැහැ. යුනයිටඩ් කින්ග්ඩම් වල ලන්ඩන් පාර්ලිමේන්තු එක තමයි තියෙන්නේ. ඊට පස්සේ නෝර්දන් අයර්ලන්ඩ් වල ඒගොල්ලන්ගේ රාජ්‍ය සභාවක් තියෙනවා. වේල්ස් වලත් තියෙනවා රාජ්‍ය සභාවක්. ඒ රටවල් 4 ඒගොල්ලන්ට අවශ්‍ය විදියට තමන්ගේ රටේ ජනතාවට ආවේනික වූ අදාළ වෙන දේශපාලන මත සහ විද්‍යාත්මක මත අනුව ඒගොල්ලන්ගේ සෞඛ්‍ය නිර්දේශ ඒගොල්ලන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් හුඟක්ම වෙලාවලට ප්‍රාථමික නීතිය හැටියට යන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් වල පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කරන නීතිය. නමුත් ඒ නීතිය ඒ විදිහට මේගොල්ලන් අනිත් රටවල් උත්ථාපනය කරන්නේ ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද මම කිව්වා වගේ දේශපාලන සහ වෙනත් හේතු නිසා. ඉතින් හැබැයි ඔතන දැන් මම එංගලන්තේ හරි ස්කොට්ලන්ඩ් වල හරි වේල්ස් වල ඉන්නවා නම් ඔතන පටලව ගන්න දෙයක් නැහැ. තමන්ගේ ඉන්න රටේ තියෙන වෙබ් අඩවි තියෙනවා gov.uk තියෙනවා. ඒ කියන්නේ ඉංග්ලන්ඩ් වල. ඒ වගේම ස්කොට්ලන්ඩ් කොරෝනා වෛරස් වෙබ් අඩවි තියෙනවා. වේල්ස් වල තියෙනවා. ඒ වගේම උතුරු අයර්ලන්තයේ ඒ රජයේ වෙබ් අඩවි වල කොරෝනා වෛරස් නීති රීති බලා ගන්න ඕනේ. ඒක තමයි මට දෙවෙනි පණිවිඩය දෙන්නේ. පළවෙනි පණිවිඩය තමයි stay at home and stay safe. දෙවෙනි එක තමයි Tamanට අදාළ වෙන නීතිය කොහෙද, ක්‍රමවේද මොනවද කියලා බලන්න. මේ රජයේ Taman ඉන්න රටේ රජයේ වෙබ් අඩවිය බලන්න කොරෝනා වෛරස් ගයිඩ්ලයින්ස් කියලා. හොඳයි රෝහන් මහත්මයා, අපි දන්නවා මම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ශ්‍රී ලාංකිකයන් හැමෝම දන්නවා ශ්‍රී ලාංකිකයන් කියන්නේ බොහොම ළඟින් ඇසුරු කරන්න කැමති මිත්‍රයන් නෑදෑ මිතුරන් එක්ක නිතරම සමීපව ආශ්‍රයයක් පවත්වන්නට කැමති පිරිසක්. ඉතින් නිතරම නෑදෑයන් බලන්න යන්න, හිතවතුන් හම්බ වෙන්න, මෙයාත් එක්ක එළියට යන්න. ඉතින් ඔය වගේ දේවල් බොහොම සමීප ඇසුරු තිබෙනවා. නමුත් මේ කාලය වන විට මේ සියල්ල නැවතී තිබෙනවා. අපිට අපේ හිතවතෙක් බලන්න යන්න විදිහක් නැහැ. අපේ නෑදෑ හිත මිතුරෙක් විශේෂයෙන්ම දෙමව්පියන් වුණත් අපිට වෙන නිවෙස් වල ඉන්නවනම් බලන්න යන්නට විදිහක් නැහැ. ඉතින් යම් තත්ත්වයකදී මේ පවතින වාතාවරණය තුළ ඔබේ හිතවතෙක්, ඔබේ දෙමව්පියෙක් කවුරු හරි අසනීප තත්ත්වයක්, එහෙමත් නැත්නම් අපි හිතමු ගර්භණී වෙලා ඉන්න මාවකට අවශ්‍ය සහාය ලබා දෙන්න, එවන් අත්‍යවශ්‍ය කටයුත්තකට තවත් නිවසකට යන්නට අවශ්‍යතාවයක් වුණොත් මේ යාම ප්‍රථම වශයෙන් මම අහන්නට කැමතියි මේ යාම සුදුසුද, එහෙමත් නැත්නම් මේ සඳහා නීතිමය ආවරණය මොන වගේ තත්ත්වයකද තියෙන කියලා පැහැදිලි කිරීමක් කළොත්. ඒක බොහොම උචිත ප්‍රශ්නයක් ගායන එක අහපු එක හුඟක් හොඳයි. මොකද අපේ ශ්‍රී ලාංකීය සමාජය, අපි මේ පවුල, එහෙම නැත්නම් මේ extended family එක ගැන අපේ වගේම යාළුවෝ බොහොම ලෙන්ගතුව අපි හැසිරෙන්නේ, ජීවත් වෙන්නේ. ඉතින් හැබැයි මේ වගේ වෙලාවකට මේ එහෙම ප්‍රශ්නයක් ආවොත් තමන් පළවෙනිම බලන්න ඕනේ මට අදාළ වෙන සෞඛ්‍ය ගයිඩ්ලයින් එක මොකක්ද කියලා ආණ්ඩුවේ. තමන් ඉන්න මම දැන් ඉන්නේ එංගලන්තේ. ඉතින් මට ඉංග්ලන්ඩ් ගයිඩ්ලයින්ස් අදාළ වෙනවා. එතකොට ඒකේ ඒ වෙබ් අඩවිය ගිහිල්ලා බැලුවොත් ඒකේ කියලා තියෙනවා සමහර ලාවට මට යන්න පුළුවන්ද, යන්න බැරි අවස්ථා. ඉතින් මගේ කවුරු හරි යහළුවෙක් හරි නෑ කෙනෙක් හරි දෙමව්පියෙක් ඉන්නවා නම් වෙනම තැනක එයා අවුරුදු 60ට වැඩි නම් එයාට එයාගේ සෙන්සිටිවිටි එක මේ ලෙඩේ හැදෙන්න තියෙන chance එක
බොහොම වැඩි. ඉතින් මම බලන්න ඕනේ ඉස්සෙල්ලම ඔව් මට උදව් කරන්න ඕනේ. නමුත් මට යන්න පුළුවන්ද? නම්බර 1 ගියොත් මට වෙන හානියත් මගේ මිත්‍රයාට හරි මගේ නෑ කෙනාට වෙන හානියත් මොකක්ද කියන එක. ඔය තුන බොහොම තීක්ෂණව බලන්න ඕනේ. ඉතින් එහෙම වුණාම උදාහරණයක් හැටියට මේ රටවල් හතරෙම තියෙන නීතියක් තමයි එහෙම යන්න බෑ කියන එකයි පටන් ගන්නෙ. You cannot visit. එහෙම නමුත් අපි හිතමු හදිස්සියක් emergency එකක් exceptional circumstance එකක් ආවොත් කවුරු හරි අපි මම යනකොට කවුරු හරි මාව නැවැත්තුවොත් කවුරු හරි කියන්නේ පොලිසිය එහෙම නැත්නම් local authority enforcement officer කෙනෙක් මාව නවත්තලා අහන්න පුළුවන්. ඒ වෙලාවට මට පිළිතුරක් දෙන්න ඕනේ ඒ පුද්ගලයාට ඒ නිලධාරියාට පිළිගන්න පුළුවන් උත්තරයක්. ඉතින් මම දැන් අපේ කට්ටිය මම දන්නවා අපේ සමාජයේ කවුරු හරි ලෙඩ වෙලා ඉන්නවා නම් මම කෑම අරගෙන යනවා. නැත්නම් මම ලෙඩ වෙලා ඉන්නවා නම් වෙන කට්ටියක් ගායන් උනත් කෑම මට මොනවා හරි ගෙනත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම වුණොත් ඒ වෙලාවලට අපි හිතමු දැන් එක ගෘහයක් තව ගෘහයක් සමග හවුස්හෝල්ඩ් එකක් එකහුව වෙන්න බෑ කියලා තියෙනවා දැන්. ඉතින් එහෙම වුණොත් මට කෑම ගේනවා නම් ඒ කෑම ගෙනලා දොර ළඟ තියලා ටෙලිෆෝන් එකෙන් කතා කරලා හැබැයි දොර අරින්න නැතුව කතා කරලා යන්න ඕනේ. ඉතින් දැන් ගර්භණී කෙනෙක් නැත්තම් තුවාල වෙලා දැන් වැටිලා මොනවා හරි වුණොත් මම පළවෙනිම කරන්න තියෙන්නේ මම හිතන්නේ මේ ඇම්බියුලන්ස් එකට අඬ ගහලා ඒ කට්ටියව සාමාන්‍ය විදියට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. එතකොට බලන්න ඕනේ ගයිඩ්ලයින්ස් ඇතුළතේ මට ගිහිල්ලා බලන්න පුළුවන්ද කියලා. ඉතින් මේ දැනට තියෙන්නේ නීතිය හැටියට එක්සෙප්ෂන් එකක් නෙමෙයි නීතිය හැටියට ගිහිල්ලා බලන්න බෑ. ඒක තමයි මතක තියාගන්න ඕනේ. ඉතින් හැබැයි තමන්ගේ ඉන්න රටේ වෙබ් අඩවිය බලන්න කොරෝනා වෛරස් රජයේ ගයිඩ්ලයින්ස් මේ වෙන කට්ටිය ලියනව නෙමෙයි. ඒක තමයි බොහොම හොඳ. හුඟක් වෙලාවට අපේ යාළුවෝ කියනවා මම ගියා මේ මට ප්‍රශ්නයක් තිබුණේ මේ උදාහරණයක් හැටියට වේල්ස් වල ඉන්නවා නම් මම එක තැනක ඉඳන් තව තැනකට ගියා. කවුරුත් මාව ඇල්ලුවෙත් නෑ, කතා කළෙත් නෑ. එහෙම කිව්වට එයා ඒ වෙලාවේ බේරෙන්න පුළුවන්. නමුත් මම යනකොට ඒ පොලිසියෙන් ඇල්ලුවොත් මට දර ගහන්න පුළුවන්. පවුන් 30 සිට 60 දක්වා දඩයක් ගහන්න පුළුවන්. ඒ වගේම කරදරේ. ඒ කියන්නේ ක්වොරන්ටයින් කරන්න පුළුවන්, සෙල්ෆ් ක්වොරන්ටයින් වලට දාන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා මගේ යාළුවෙක් හරි නෑදෑයෙක් එහෙම ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා නීතියට අමතරව ගිහිල්ලා බැලුවා නම් හිතන්න එපා මේ ඒක හැමෝටම කරන්න පුළුවන් කියලා. හොඳයි එහෙනම් අපි අපේ ලාංකික මිත්‍රයන්ගෙන් විශේෂයෙන් ඉල්ලනවා මේ ඊටමත් තීරණාත්මක මොහොතේදී අපි බොහොම සංයමයකින් යුතුව මේ අවස්ථාවේදී මුහුණ දෙමු. නිතර හම් වෙන්න යන්නට හොරෙන් හරි එකතු වෙලා පාටි දාන්නට යන්නට එපා. මොකද මේ අවස්ථාවේ තීරණාත්මක මොහොතක් අපිට මේ 2020 අවුරුද්ද නැතිවම වෙලා ගියා. අපි මේ ආරක්ෂා වීම 2021 වසර අපිට අපේ නෑදෑහිත පිටුරන් පවුලේ දරුවන් එක්ක එකතු වෙලා හොඳ අවුරුද්දකට යන්න කියන බලාපොරොත්තුව වෙනුවෙන් අද අපි වැඩ කරන්නට වෙනවා. ඒ නිසා බොහොම ආදරෙන් ඉල්ලීමක් කරනවා මේ අපි නරඹන අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ගෙදරට වෙලා ඉන්න හැම පුළුවන් තරම් වෙලාවට ගෙදරටලා ඉන්න හොරෙන් හරි පාටි වලට නම් දාන්නට යන්නට එපා. අපි එන අවුරුද්දේවත් මේ අනතුරෙන් මේ අසීරු තත්වෙන් ගොඩේන්නට අවශ්‍යයි. සඳහා අපි පුරවැසියන් හැටියට අපිට පුළුවන් අපේ යුතුයකම ඉටු කරමු. අපි මනුෂ්‍යයන් හැටියට ඒ දායකත්වය ලබා දෙමු කියන මතක් කිරීමත් අපි කරන්න කැමතියි. ඔබ එක්වී සිටින්නේ සිලොන් නිරෝබෝයතගෙන එන The Focus වැඩසටහනත් සමගයි අපි කාලින වශයෙන් වැදගත් වන්නා වූ තොරතුරු The Focus වැඩසටහන හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද දවසේ මේ කතා බහ කරමින් සිටින්නේ වර්තමානයේ ලෝකෙම මුහුණ දී තිබෙන COVID-19 අනතුර මේ අසීරු තත්ත්වය පිළිබඳවයි. ඒ සඳහා අපි තමත් ගෞරවයෙන් එකතු කරගත්තා බ්‍රිතාන්‍යයේ දීර්ඝ කාලයක් නීතිඥවරයෙකු වශයෙන් සොලිසිටර්වරයෙකු වශයෙන් කටයුතු කරන රොහන්දි අල්විස් මහතා අද Focus වැඩසටහනේ එකතු වී සිටින්නේ. අපි එතුමා සමගයි කතා කරමින් සිටින්නේ. පසුගිය වසරේ 2019 දී තමයි නොවැම්බර් දෙසැම්බර් කාලවලදී තමයි මේ COVID-19 චීනෙන් ලෝකයට මුලින්ම පැතිරීම ආරම්භ වෙන්නේ. එතෙන් සිට ඒ ආරම්භයත් එක්කම මම හිතන්නේ ජනවාරි වගේ වෙද්දී බ්‍රිතාන්‍යයට මේ රෝගය පැතිරෙන්නට පටන් ගන්නවා. සහ ලෝකයේ බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණ දෙද්දී තවමත් ලෝකයේ ප්‍රමුඛම පෙළේ විද්‍යාඥයින් පර්යේෂකයන්
මේ සඳහා එන්නතක් සෙවීමේ කටයුත්තට ඉතාමත් මහන්සි වෙනවා අපි දකිනවා විවිධ රටවල් විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයත් ඒ සඳහා තමන්ගේ ලොකු මුදලක් වැය කරමින් විවිධ විශ්වවිද්‍යාලවලදී මේ සඳහා එන්නතක් සෙවීමේ කටයුත්ත උත්සාහ කරා. තවමත් නිසියාකාර එන්නතක් සොයා ගැනීමට ලෝකයේ අපොහොසත් වී තිබෙනවා. ඉතින් ඔබතුමා දකින්නේ මොකද්ද මේ එන්නතේ තත්ත්වය? අපිට මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? මොන වගේ බලාපොරොත්තුවක්ද මේ එන්නත පිළිබඳව තියන්නට පුළුවන් වෙන්නේ? ලෝකයේ ගායන් හුඟක් රටවල් වල දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් වල එංගලන්තයත් ඇතුළත්ව ඇමරිකාව, ජපානය, ඒ වගේ දකුණු කොරියාව, ඒ වගේ ගොඩක් රටවල් වල ස්විට්සර්ලන්තය වගේ රටවල් වල ඒගොල්ලන්ගේ විද්‍යාඥයෝ මේ එන්නතක් ප්‍රතිකර්මයක් හැටියට හොයාගන්න මම හිතන්නේ ඔක්තෝබර් නොවැම්බර් මේ චීනයේ පටන් ගත්ත දවසේ ඉඳලම මේ ඒ වගේ හොයාගෙන යනවා. ඉතින් ඇත්තටම හුඟක් රටවල් වල ඒගොල්ලන් එන්නත් ප්‍රතිකාර නැත්නම් ප්‍රතිකර්ම හොයාගෙන තියෙනවා. හැබැයි ඒ හම්බුච්ච නැත්නම් හොයාගත්ත නිසාම ඒවා මිනිසුන්ට දීමට ඒ අතර පරතරයක් තියෙනවා, ගැප් එකක්. ඒ ගැප් එක එක්ස්ප්ලেইন කරන්න බොහොම ලේසි විදියම තමයි ඒවා මේ ජාත්‍යන්තර ප්‍රමිති නැත්නම් ෆෙඩරල් ඩ්‍රග්ස් ඒජන්සි ඒ වගේම යුනයිටඩ් කින්ග්ඩම් වේරියස් බොඩීස් තියෙනවා. ඒවෙන් අප්‍රූවල් ගන්න ඕනේ. ඉතින් ඒ ජාත්‍යන්තර ප්‍රමිති ආයතන වලින් පිළිගන්නා වූ ප්‍රතිකාරක වැක්සීන් එකක් නැත්නම් එන්නතක් එන්න කාලයක් තියෙනවා. ඒ කාලය දැන් ඇතුළත තමයි බොහොම විදියට ට්‍රයල්ස් කරගෙන යනවා. ඒවා මේ මම වෛද්‍යවරයෙක් නෙමෙයි, ඒක නිසා මම මේ ඩීටේල්ස් කියන්න මට අවශ්‍ය නීතියෙන් හැටියට දැනුමකුත් නැහැ. නමුත් දන්න තරමට අපේ මේ මාස් මීඩියා එකෙන් දැනගන්න හැටියට ඒ හොයාගන්න නිසාම ඒවා දෙන්න බෑ මිනිස්සුන්ට. ඒ කාලේ ඇතුළත various trials තියෙනවා. ඒ trials ඉවරුණාට පස්සේ තමයි ඒ පුද්ගලයන්ට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කාලය තම අපි ඇවිල්ලා නැහැ. ඉතින් ඒ clinical trials නැත්නම් various trials වලින් recommend කරලා ජාත්‍යන්තර ප්‍රමිති ආයතනෙන් පිළිගත්තට පස්සේ තමයි මේ එන්නත දෙන්න පුළුවන් වෙන්නේ. එතකන් අපිට වෙලා තියෙන්නේ නිරෝධායන වෙන්න, එහෙම නැත්නම් quarantine වෙන්න, self quarantine, නිරෝධායන එන්න දාලා ආසාදිතයන්ගෙන් උනත් ආසාදිතයන් වුණාම ඒගොල්ලන්ගේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ප්‍රිවෙන්ෂන් එක තමයි දැන් කරගෙන යන්න තියෙන්නේ එන්නතක් එනකන් ගායන. හොඳයි රෝහණවත් මෙයා අපි දැනගන්නට කැමතියි අපේ මේ කෙටි කතා බහ අවසන් කරන්නට ප්‍රමාණවත් වෙන්න අපි වැදගත් වෙන්නව තොරතුරක් කියලා හිතනවා. විශේෂයෙන්ම මේ මොහොත වෙද්දී කාට හරි අසනීප තත්ත්වයක් දැනුණොත් මේ කොවිඩ් සම්බන්ධ මේ රෝග ලක්ෂණ දකින්නට ලැබිලා අපි කාටද මුලින්ම කතා කරන්නට ඕනේ, කාවද සම්බන්ධ කරගන්නට ඕනේ මේ පිළිබඳව දැනුවත් කිරීම සහ මේ රෝහල් ක්‍රියාමාර්ග සඳහා ඇතුල් වීමේ ක්‍රමවේදය මොන වගේද? ඔව් ඒකත් බොහොම අදාළ ප්‍රශ්නයක්. මොකද මේ අපිට කොරෝනා වෛරස් සිම්ප්ටම්ස් හැදුනොත් රජයේ ඒක මේ හැම රටේම ඉංග්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, වේල්ස්, නෝර්දර්න් අයර්ලන්ඩ් ඔය හතරටම අදාළ වෙන තමයි මේ ගයිඩ්ලයින් එක නිර්දේශිතය. උණක් එහෙම නැත්නම් දිගටම අලුතෙන් හැදිච්ච කැස්සක්, ඒ වගේ විශාල හයි ටෙම්පරේචර් එකක් ඒ වගේ දැනෙනවා නම් අපි සාමාන්‍යයෙන් අපි මේ රටේ පුරුදු වෙලා තියෙන්නේ 999 ඩයල් කරලා ඇම්බියුලන්ස් එකක් අරගෙන එහෙම නැත්නම් ඇක්සිඩන්ට් ඇන්ඩ් එමර්ජන්සි එකට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න. මේ අගුණ ලක්ෂණ එනවා නම් පළවෙනියෙන් මේගොල්ලන් කියන්නේ ඒ කියන්නේ high temperature, new continuous cough and loss or change to your sense of smell and or taste. ඒ කියන්නේ කෑම සුවඳක්, කෑම රහක් දැනෙන්නේ නැත්නම් අධික උෂ්ණත්වයක් ටෙම්පරේචර් එකක් තියෙනවා නම්, ඒ වගේම new continuous cough එකක් තියෙනවා නම්, ඔය වගේ ලක්ෂණ තියෙනවා නම් ඉස්පිරිතාලයක් නැත්නම් ආරෝග්‍ය ශාලාවකට යන්න එපා, 999 ඩයල් කරන්න එපා. ඒගොල්ලන් කියන්නේ පළවෙනියෙන්ම කරන්න ඕනේ self care, තමන්ව බලා ගන්න ඕනේ. එහෙම වුණොත් get a lot of rest, drink plenty of water,
ඒ වගේ මේගොල්ලන් කියනවා ඔතනත් ප්‍රශ්නයක් තිබුණා මමත් වෛද්‍යවරයෙක් නොවන නිසා මම මේ කියන්නේ දැනට තියෙන රජයේ ගයිඩ්ලයින් වල තියෙනවා take paracetamol or ibuprofen if you feel uncomfortable කියලා. මේක ඔය ඔක්කොම චෙක් කරලා බලන්න තමන්ගේ වෛද්‍යවරයාත් එක්ක ඒක මොකද සමහර කාලයක තිබුණ මොළ හරිය ibuprofen ගන්න එපා කියලා. නමුත් ඒවා මම ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද මට ඒකට දැනුමක් නැහැ. ඒ වගේම self care වලදී කැස්සක් තියෙනවා නම් avoid lying on your back, lie on the side or sit upright. වාඩි වෙලා ඉන්න එහෙම නැත්නම් side එකට වෙලා ඉන්න. ඇඳේ හාන්සි වෙලා කෙලින්ම ඇඟට සමාන්තරව ඇඳේ ඉන්න එපා කියන එකයි කියන්නේ. ඒ වගේම try having a teaspoon of honey කියලා තියෙනවා. ඒ වගේ මේ කියන්නේ මේ උගුර සින්දු කරගන්න පුළුවන් වෙන්න. ඉතින් එහෙම වුණාම දවස් 10ක් ඒ විදිහට ඉන්නේ කියලා කියන්නේ. self care, self isolation, ස්වයං නිරෝධායනයකට ලක් වෙන්න ඕනේ. ඒ වගේම තමන්ව බලා ගන්න ඕනේ. දැන් මෙතන බොහොම සංවේදී sensitive ප්‍රශ්නයක් තමයි තමන් තනියෙන් ඉන්නවනම් ඕක කරන්න පුළුවන්. තමන් ගෘහයක් හැටියට පවුලක් හැටියට ඉන්නවා නම් අම්මලා තාත්තලා ස්වාමියෙක් පුරුෂයෙක් භාර්යාවක් ළමයි ඉන්නවා නම් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. මම දන්න කීප දෙනෙක් ඉන්නවා දැනුවත් ඒගොල්ලන් self isolate කළේ. ඒගොල්ලන් එක කාමරයක ඉඳලා ඒ කාමරේ වහගෙන තමන් ඒ දවස් 10 හිටියා. එතකොට ඒගොල්ලන්ටත් කෑම ගේන්නේ තමන්ගේ පුරුෂයා හරි වාරයාව හරි ළමයා හරි කවුරු හරි ඒ දොර ළඟ කෑම ගෙනල්ලා දොරට ගහලා යනවා කෑම ගෙනාව වතුර ගෙනාවා කියලා. ඔන්න ඔය වගේ self isolation ස්වයං නිරෝධායනයකට තමන්ව ලක් කරගන්න ඕනේ. මොකද තමන් සනීප වෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ තියෙනවා නම් කොරෝනා වෛරස් වසංගති ලෙඩේ වෛරස් එක. තමන්ගේ ගෙදර කට්ටියට පිට කට්ටිය කොහොමද? මොකද පිටට යන්නේ නැහැනේ. ගෙදර කට්ටියට ඒක දීම නවත්තන්න ඕනේ. ඕක තමයි තියෙන්නේ. හැබැයි දැනට වෛද්‍යවරයෙක් ළඟට ගියොත් ආරෝග්‍ය ශාලාවක් ගියොත් ඒගොල්ලන් ඒ වෙලෙම හරවල යවනවා. මොකද ඒකට බෙහෙතක් නැති නිසා. ඉතින් there is no specific treatment for coronavirus. ඒක අපි කවුරුත් දන්නවා. ඉතින් ස්වයං නිරෝධානයට අමතරව ඔය අතරතුර ඔය කියපු ලක්ෂණ රෝග ලක්ෂණ වැඩි වුණොත් හුස්ම ගන්න බැරුව ගියොත් ඒ වගේ වෙලාවකට ඒගොල්ලන් කියනවා එතන ඇම්බියුලන්ස් එකට අඬ ගහලා මෙහෙම ලෙඩක් තියෙනවා මේ ලෙඩේ ලක්ෂණ කිව්වට පස්සේ ඒගොල්ලන් ඒ වෙලාවට ඒ සෞඛ්‍ය පැරමෙඩික්ස් ඒ වගේ කට්ටිය රියැක්ට් වෙයි. ඒගොල්ලන් කරයි. ඉතින් ඕක තමයි දෙන්න පුළුවන් රජයේ මගේ නෙමෙයි අවවාදය රජයේ අවවාදය ඕක තමයි ගයිඩ්ලයින්ස් වල තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ කරුණු කාරණා විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත මේ කරුණු කාරණා පැහැදිලි කිරීමට අපත් සමගින් අද එකතු වුණාට ඔබතුමන්ගේ පෞද්ගලික වටිනා කාලය කැප කරමින් අද දවසේ විශේෂයෙන්ම මේ සමාජ සත්කාරයක් වෙනුවෙන් මම හිතන්නේ තව කෙනෙක් ඒ දැනුවත් කිරීම තුළින් අපිට පුළුවන් වුණා නම් ජීවිතයක් බේරා ගැනීමේ කටයුත්තට දායකත්වය ලබා දෙන්න මම හිතනවා ඔබතුමා ඒ කටයුත්ත වෙනුවෙන් බොහොම නිර්ලෝභීව අද අපිත් සමගින් ඔබතුමන්ගේ කාලය බෙදා හදාගත්තා. ඉතින් විශේෂ ස්තුතිය ඔබතුමන්ට පිරිනමන්නට සතුටුයි සිලෝන් මීර කණ්ඩායම වෙනුවෙන් අද මේ කතා බහට එකතු වුණාට. ගායන් බොහොම ස්තුතියි ගායන් ඔබටත් ඒ වගේම සිලෝන් මීර ඒ රූපවාහිනී ඒ කණ්ඩායමටත් මේ වගේ අපේ ශ්‍රී ලංකීය ප්‍රේක්ෂක ජනතාවට මේ වගේ ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක ලොක්ඩවුන් සිනාරියෝක ඉන්නකොට අපිට මේ වගේ මේ අවවාද රජයේ අවවාද අපිට පබ්ලික් සර්විස් එකක් හැටියට කිරීමට හැකියාවක් දීම ගැන බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි රොහන්ද අල්විස් මහතාමනි. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අනාගතයේදී ඔබතුමන්ව නැවත සම්බන්ධ කරගනිමින් යාවත් කාලීන වෙන තොරතුරු අපේ සමාජය වෙත අරගෙන යන්නට සමාජ කතිකාවක් ගොඩනගන්නට. ඉතින් හිතවතුනි අපි අනාගතයේදී විවිධ සම්පත්දායකයන් මේ ආකාරයෙන් එකතු කරගන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සමාජ කතිකාවක් මේ අවස්ථාවේ ගොඩනැගෙන්නට ඕන. විශේෂයෙන්ම අද නිවසින් එළියට යද්දී ජීවිතය පිළිබඳව අවධානයකුත් එක්ක තමයි වර්තමානයේ අපි හැම තත්පරයක්ම එළියට යන්නේ. ඉතින් ඒ නිසා අපි පුළුල් වශයෙන් කතා කරන්නට අවශ්‍යයි. ඔබ දන්නා දෙයක් සමාජයත් එක්ක බෙදා ගන්න. එය උදව්වක් වෙන්නට පුළුවන් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගන්නට. ඉතින් ඒ කටයුත්ත වෙනුවෙන් සිලොන් මිර The Focus වැඩසටහන අපි අවධානය යොමු කරමින් තිබෙනවා. ඉදිරියේදීත් මේ පිළිබඳව කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ සමාජ කතිකාවත් සමගින් අත්වැල් බඳ ගන්න ඔබේ අදහස් යෝජනා අප වෙත එවන්න. ඒ සමගම මතක් කරනවා අපේ මේ සිලොන් මිර පේජ් එකට ලයික් කරලා මේ වගේ වැඩසටහන් එක්ක ඔබ තව තවත් එකතු වෙන්නට අපි ආරාධනා කරනවා. අපේ
ඔබේ අවශ්‍යතාවය විශේෂයෙන්ම මේ අනාගතයේදී අපේ මේ සම්පත්දායකයන් වෙනුවෙන් විශේෂයෙන්ම නීතිමය සහ සෞඛ්‍ය ගැටලු සහ සමාජමය වශයෙන් ඔබට පැන නගින ගැටලු යොමු කරන්නට ඔබට හැකියාව තිබෙනවා අප වෙත. ඉතින් info@ceylonmirror.co.uk අපේ ඊමේල් ලිපිනේ. ඒ සමගින් සිලොන් මිරර් page එක හරහා අපිට ඔබට ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න පුළුවන්. ඒ සමගින් මේ වීඩියෝ එකේ පල්ලෙහින් කමෙන්ට් එකක් හැටියට ඔබේ ප්‍රශ්න යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ප්‍රශ්න පිළිබඳව අපේ සම්පත්දායකයන් සමග කතා බහ කරන්නට. එහෙමනම් ඉතින් සමුගන්නට අවසරයි අපි ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන සුබ අනාගතයක් පිළිබඳව බලාපොරොත්තු තබා ගනිමින් මේ අභියෝගාත්මක මොහොතේදී මෙම අර්බුදකාරී මොහොතේදී අපි එක පවුලක් හැටියට මේ කටයුත්තට මුහුණ දෙන්න කියන ප්‍රාර්ථනාවක් සමගින් එහෙනම් ආයෙත් මුණ ගැහෙනවද ෆෝකස් සමගින් අපි ගිහිල්ලා එන්නම් අපි මුණ ගැහෙමු ආයෙත් මේ වචන සමගින්